හරි දැන් අපි කලින් කතා කරා කොහොමද කෑෂ් ෆ්ලෝ එක කියන එක ජෙනරේට් වෙන්නේ කියන එක. පැහැදිලි නේද? එතකොට අපි කතා කළා කෑෂ් ෆ්ලෝ එක කියන එක ඇති වෙන්නේ earnings වලින් කොච්චරක් අපි ඉන්වෙස්ට් කරනවද ඒ ටික හැර ඉතුරු ටික තමයි අපි කියන්නේ කෑෂ් ෆ්ලෝ එක කියලා. ඒකට තව නමක් අපිට කියන්න ෆ්‍රී කෑෂ් ෆ්ලෝ කියලා අපි ඉස්සරහට කතා කරනවා. ඒත් ෆ්‍රී කෑෂ් ෆ්ලෝ කියන එක සමාන වෙන්නේ මොකකටද? earnings වලින් අඩු කරනවා කොච්චරක් earnings වලින් ඉන්වෙස්ට් කරාද කියන එක. නේද? ඒ කියන්නේ earnings වැඩි කරනවා earnings වලින් අඩු කරනවා මොකක්ද? earnings වැඩි කිරීම investment rate එක. එහෙම නේද? අපි ඒ ඉන්වෙස්ට් කරන ගානට අපි කියන net investment කියලා. හරිද? අපි earnings වලින් අපි කොච්චරක් ඉන්වෙස්ට් කරාද? reinvest කරපු ගාන කොච්චරද? එන earnings වැඩි කිරීම investment rate. කියන net investment කියලා. එහෙමනම් earnings වලින් අපි මේ investment නැත්නම් මේ net investment එක අඩු කරාම එන උත්තරයට කියන මොකක්ද? ඉතුරු වෙන්නේ මොකක්ද? ඒනේ cash flow එක. හරිද? earnings වලින් අපේ net investment එක investment එකේ දෝ මුදල අඩු කරාම ලැබෙන ගානට අපි කියන මොකක් කියලාද? cash flow එක නැත්නම් අපි කියන free cash flow කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් සමීකරණයක් free cash flow සමානයි මොකක්ද? earnings minus net investment. earnings minus net investment එක. ඒක සමානයි මොකකටද? free cash flow. හරිද? ඒතර වෙන විදියකට ඔක අපි ලිව්වොත් කොහොමද ලියන්න පුළුවන්? දැන් net investment එක කොහොමද අපි ගන්නෙ? අපි දන්නවා net investment එක කියන්නේ earnings වැඩි කිරීම මොකක්ද? earnings වැඩි කිරීම investment rate එක. earnings ටික investment rate එකෙන් වැඩි කරනවා තමයි net investment එන්නේ. හරිද? එතකොට අපිට ඕනම් පුළුවන් ওই net investment එක ගණනය කරපු විදිය. ඒ හැදෙන විදිය ගන්න එක කොහොමද? earning අපි free cash flow සමාන අපි ලිව්වා earnings minus net investment. අපිට ලියන්න පුළුවන් free cash flow සමානයි earnings minus earnings into මොකක්ද? investment rate. earnings minus earnings වැඩි කිරීම investment rate. ඔහොම ලියන්නත් පුළුවන්. හරිද? දැන් එතකොට කියන තම වෙන විදිහට ලියන්නත් පුළුවන් නේ. දැන් ඔක තේරුම තමයි අපි earnings වලින් අඩු කරනවා මොකක්ද? earnings වැඩි කිරීම investment rate. අපි හිතමු investment rate 30යි කියලා. තේරුම මොකක්ද? earnings වලින් 30ක් invest කරනවා කියන එක. එහෙනම් අපි මේ කරන්නේ මොකක්ද? අපි ගන්නවා earnings ගන්න 100යි earnings වලින් 130ක් ගන්නවා. ඒතර 30යි 100න් 30ක් 70යි. ඒක නේ කරන්නේ. earnings ගන්නවා earnings වැඩි කරනවා investment rate එක 130න්. ඒතර 30ක් එනවා. අඩු කළා හෙව්වා කොච්චරක්ද cash flow එක කියලා 70යි කියලා. එහෙම නැත්නම් මොකද්ද සරලව කරන්න පුළුවන් මොකද්ද? අපිට ඕන නම් පුළුවන් 100 ඊට පස්සේ 130න් වැඩි කරලා එන 30 100න් 30ක් අඩු කරලා එහෙම යන්නේ නැතුව මොකද ගන්න පුළුවන්? 100 වැඩි ගන්න පුළුවන් කෙලින්ම 170යි. 130ක් investment rate එක නම් cash flow rate එක කීයද? 170යි. එහෙම නේද? කියන්නේ investment කරන්නේ cash يعني අපේ earnings වලින් අපි invest කරන 130යි නා ඊටු 170 මොකද්ද? cash flow එක. ඒ නිසා අපිට දාන්න පුළුවන් වෙනම සමීකරණයක් free cash flow සමානයි earnings වැඩි කිරීම එක ඍණ investment rate. earnings වැඩි කරනවා 1 minus investment rate. ඒත් වෙනා මොකක්ද? cash flow එක නැත්නම් free cash flow එක. එහෙම ගන්නත් පුළුවන්. තවත් ඕක විස්තර කරලා ලිව්වොත් එහෙම. දැන් අපි ලිව්වා free cash flow සමානයි earnings වරහන් 1 minus investment rate. දැන් අපි දන්නා investment rate හත් අපි කොහොමද අපි decompose කරේ? investment rate කොහොමද decompose කරේ? growth rate බෙදීම ROIC. අපි decompose කරන්නේ නේද? කොටස් වලට කැඩුවනේ ඒක. එතකොට ඒක ආදේශ කරලත් අපි මේකට කොහොමද ලියන්න වෙන්නේ? අපි දැන් ලියුවා free cash flow සමානයි earnings වරහන් 1 minus investment rate. එහෙනම් investment rate වෙනුවට අරක ආදේශ කරොත් අපි ලියන්න පුළුවන් free cash flow සමානයි earnings වරහන් 1 minus growth rate බෙදීම ROIC. එහෙනම් අපි ලියනවා free cash flow සමානයි earnings වරහන් 1 minus growth rate over ROIC. එහෙම ලියන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ ඇත්තටමත් මොකද්ද මේ හෙව්වේ? මේ හෙව්වේ cash flow එක. නේද? earnings වැඩි කරනවා 1 minus growth rate බෙදීම ROIC වලින් අපි මොකද්ද මේ හොයන්නේ? cash flow එක නැත්නම් free cash flow එක. දැන් අපි මුලින්ම කතා කරා මොකක්ද? free cash flow එක තීරණය වෙන්න බලපානවා තමයි මේ growth rate and ROIC. ඒක පැහැදිලිනේ දැන්. earnings වැඩි කරනවා 1 minus growth rate බෙදීම ROIC කියන එක තේරුම growth rate and ROIC බලපානවා cash flow එකට. ඒක හරි. හැබැයි මේ cash flow එක නෙවෙයිනේ අපි company value එක කියන්නේ නේද? cash flow එක තමයි අපි normally value කියලා කියන්නේ. නමුත් cash flow එක එහෙමම gediya පිටින් ගන්න බෑනේ මේ value එක කියලා. මොනවද අපි කරන්න ඕනේ කියලා කිව්වේ? අපි adjustments කරන්න ඕනේ දෙකක්. මොකකටද? uncertainty එකට. ඊට පස්සේ time value of money වලට adjust කරන්න ඕනේ කියලා කිව්වා. කොහොමද adjustment එක කරන්නේ?
අපි ගන්න මොනවද? ඩිස්කවුන්ටඩ් කෑෂ් ෆ්ලෝස් ගන්න ඕනේ. එහෙනම් මේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක මේ තියෙන විදිහටම ගන්න බෑ. මොකද්ද කරන්න ඕනේ? ඩිස්කවුන්ට් කරන්න ඕනේ. ඩිස්කවුන්ටඩ් කෑෂ් ෆ්ලෝස් ගන්න ඕනේ. හරිද? දැන් මේක මොන වගේ අවස්ථාවක්ද අපි කෑෂ් ෆ්ලෝස් ඩිස්කවුන්ට් කිරීමෙන් කතා කරලා තිනවා. සිංගල් කෑෂ් ෆ්ලෝස්, ඊට පස්සේ අපි ගත්ත ඇනියුටිස් ඩිස්කවුන්ට් කිරීම, පර්පෙචුයිටිස්, ඊට පස්සේ කෑෂ් ෆ්ලෝස් with constant growth rate, කෑෂ් ෆ්ලෝස් with differential growth rate බොහොම කතා කළා ඒ කාලේ. නේද? හරිද? මේක මොන වගේ අවස්ථාවක්ද? මෙතන කෑෂ් ෆ්ලෝස් වලට දාලා growth rate එක constant ද නැත්නම් differential growth ද? පළවෙනි දේ මෙතන growth එකක් තියෙනවද නැද්ද? තියෙනවනේ. growth rate කියලා අපි දැම්මනේ සමීකරණේ. growth rate තියෙනවා. ඒක differential growth ද? නෑනේ. constant growth rate. හරි. constant growth rate තියෙද්දි අපි present value වෙන formula එක වෙන්නේ මොකද්ද? D1 බෙදීම R - G. D1 බෙදීම R - G සමානයි මොකද්ද? present value. එහෙනම් මෙතනත් cash flow එක අපි ගාව දැනට තියෙනවා free cash flow එක කීයද කියලා. ඒක ගත්තේ කොහමද? earnings වරහන් 1 - G over ROIC. තමයි අපි ගාව cash flow එක තියෙනවා. earnings වරහන් 1 - growth rate බෙදීම ROIC. ඊට එදින cash flow එක. ඊට මේ තියෙන cash flow එක මොකක්ද අපි කරන්න ඕනේ? ඩිස්කවුන්ට් කරන්න ඕනේ. කොහොමද ඩිස්කවුන්ට් කරන්නේ? cash flow එක බෙදනවා R - G. R කියන්නේ weighted average cost of capital. cost of capital එක. අඩු කිරීම G කියන්නේ growth rate එක. හරිනේ. ඊට අපිට මොකක් දෙන්නේ සූත්‍රයෙන්? එනවා මොකක්ද? present value එක. cash flows වල present value එක. එහෙනම් අපි කරන්න ඕනේ ඇත්තටම අපි ලියනවා value සමානයි. මොකක්ද? free cash flow බෙදීම weighted average cost of capital minus growth rate. value එක සමාන වෙනවා free cash flow එක බෙදනවා weighted average cost of capital minus growth rate. ඔක වෙන විදිහකට ලියුවත් අපිට ලියන්න පුළුවන් ඔය අපි free cash flow එකට අර හොයාගත්ත එක ආදේශ කරොත් මොකද්ද? value සමානයි earnings වරහන් 1 - investment rate බෙදීම weighted average cost of capital අඩු කිරීම growth rate. තවත් ඕක විස්තීර්ණය කරොත් මොකද කියන්න පුළුවන්? value සමානයි earnings වරහන් 1 - growth rate බෙදීම ROIC බෙදීම මොකක්ද? weighted average cost of capital minus growth. හරිනේ. දැන් අපිට පේනවා පැහැදිලි ෆැක්ටර්ස් තුනක් අපේ වැලියු එකට බලපාන. මොනවද? සමීකරණේ උඩ තියෙනවා මොනවද? growth rate තියෙනවා. ROIC තියෙනවා. ඒ දෙක බලපානවා. තව ෆැක්ටර් එකක් තියෙනවා යට. මොකක්ද? weighted average cost of capital. cost of capital උත් බලපානවා. හරිනේ. එහෙනම් growth rate උත් බලපානවා. ROIC උත් බලපානවා. cost of capital එක. මේ cost of capital වල මොකක්ද රිෆ්ලෙක්ට් වෙන්නේ? මොකක්ද බලපාන්නේ? මොකක්ද එකෙන් පෙන්වන්නේ? එහෙනම් අපේ cost of capital එක. ඒකෙන් මොකක්ද රිෆ්ලෙක්ට් වෙන්නේ? රිෆ්ලෙක්ට් වෙන්නේ company capital structure එක. හරිනේ. company capital structure එක බලපානවා cost of capital තීරණය වෙන්න. එහෙනම් ඒක බලපාන මොකකටද? value එකට. එහෙනම් company එක value එක තීරණය වෙන්න බලපානවා ROIC growth. ඒ වගේම අනිත් එක මොකද්ද? cost of capital බලපානවා. ඒක ඕකේනේ. හරි. දැන් මේකත් එක්කම සම්බන්ධ වෙන තව ප්‍රින්සිපල් එකක් තියෙනවා අපි කියපු කතාවත් එක්ක. දැන් අපි කිව්වනේ ROIC growth cost of capital වෙනස් වෙද්දී මේ වෙනස් වෙනවා කියලා value එක නේද? value එක තීරණය වෙන තුනම බලපානවා. හැබැයි මේ ගැන ප්‍රින්සිපල් එකක් තියෙනවා. අපි කලිනුත් පොඩ්ඩක් කතා කළා මේක conservation of value කියන ප්‍රින්සිපල් එක. කියන්නේ මේක කියන්නේ මේකයි. මේක කියන්නේ මොකක් හරි activity එකක්. අපි කරන ඕනම activity එකකින් value create වෙන නම් අනිවාර්යයෙන්ම cash flows වල increase එකක් තියෙන්න ඕනේ කියනවා. ඒ කියන්නේ අපි මොන දේ කරත් ඒ කරන දේ තුලින් cash flows වල increase එකක් නැත්තම් value increase වෙන්නේ නැහැ කියනවා. හරිද? ඒ කියන්නේ value එක conserve වෙනවා. unchanged. වෙනස් වෙන්නේ නැහැ. fixed. conserved කියන්නේ ඒකයි. හරිද? එහෙනම් අපේ action එකකින් cash flows increase වෙන්නේ නැත්තම් value වෙනස් වෙන්නේ නැහැ. දැන් ඒක මේ වගේ දෙයක්. දැන් අපි අතරම කිව්වනේ දැන් cost of capital බලපානවා කියලා මේ company එක value තීරණය වෙන්න නේද? ඒ කියන්නේ අතරම capital structure එක. අපි ඔක අතරම කලින් කතා කළා එක lessons වලදී. ඒ කියන්නේ වෙන වෙන පාඩම් වෙන subject වල අතරම finance වල capital structure කොහොමද බලපාන්නේ කියලා. company එක value තීරණය වෙන්න. එතකොට දැන් ඔයගොල්ලන්ට මතකද දන්නේ මේ අපි corporate finance වල කතා කළා MM කියලා theory එකක්. අර irrelevance theory එහෙම අපි කතා කරේ. මතකද දන්නේ Modigliani and Miller theory කියලා. දැන් මේගොල්ලෝ ඉදිරිපත් කරේ මෙන්න මෙහෙම concept එකක්. ඒගොල්ලෝ ඔප්පු කරලා පෙන්නුවා. without tax and with tax දෙක මේගොල්ලෝ ඔප්පු කරලා පෙන්නුවා මෙන්න මෙහෙම එකක්. ඒගොල්ලෝ කිව්වා company එක
කෑෂ් ෆ්ලෝස් වලට තියෙන ඕනර්ෂිප් එක වෙනස් වුණාට වැලියු වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ කම්පැනි එක නිකම්ම ඩෙප්ට් ඉක්විටි වෙනස් කරා කියලා වැලියු වෙනස් වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් අපේ කැපිටල් ස්ට්‍රක්චර් ඉර්රිලෙවන්ට් කියලා ඒගොල්ලෝ කිව්ව වැලියු එකට. කියන්නේ මේක කියන්නේ මේකයි. අපි කැපිටල් ස්ට්‍රක්චර් එක වෙනස් කර පළියට අපි ඩෙප්ට් 150යි ඉක්විටි 150යි තියෙන එක ඩෙප්ට් වැඩි කරලා ඉක්විටි අඩු කරපු පමණින්ම අපේ කම්පැනි වැලියු එක වෙනස් වෙන්නේ නැහැ කියනවා. until it affects cash flows. කියන්නේ cash flows වලට බලපෑමක් වෙන්නේ නැති තාක්කල් capital structure එක වෙනස් කරා කියලා value එක වෙනස් වෙන්නේ නැහැ කියනවා. හරිද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම cash flows වලට බලපෑමක් තියෙන්න ඕනේ. දැන් මේක මේගොල්ලෝ 1950 60 ගණන් වල කතා කරලා තියෙන concept එක build up කරලා තියෙන concept එකක්. එතකොට මෙතන කතා කරන දේ තමයි අනිවාර්යයෙන්ම cash flows වල change එකක් තිබිය යුතුයි. මුදල් ප්‍රවාහවල වෙනසක් තිබිය යුතුයි. දැන් අපි ගත්තොත් කම්පැනි එකක් ජෙනරේට් කරනවානේ cash flows. මුදල් ප්‍රවාහ ජෙනරේට් කරනවා. ඒ මුදල් ප්‍රවාහ බෙදිලා යනවා කම්පැනියට මුදල් ඉන්වෙස්ට් කරපු අය අතරේ. එතන lenders-ලත් ඉන්නවා, equity holders-ලත් ඉන්නවා. debt and equity දෙකම ඉන්නවා. ඒතර ඒ debt අය equity අය වෙනස් වුණා කියලා debt ටික වැඩි වුණා, equity ටික අඩු වුණා, equity වැඩි වුණා, debt අඩු වුණා. එහෙම කියලා අර available cash flow එකේ වෙනසක් වෙන්නේ නැත්තම් මේක කියනවා එතනදී කොහොමවත් value වෙනස් වෙන්නේ නැහැ කියනවා. අපි corporate finance වල කලින් කතා කරපු දෙයක්. මේ conservation of value වල තේරුම් ගන්න දේ තමයි. ඒක අතරම මේ මොඩිග්ලින මිලර්ගේ කතාව මේ conservation of value කියන කතාව ඇතුලේ තියෙන එක අංගයක්. ඒ කියන්නේ example එක, application එකක් ඒක. හරිද? ඒතර ඒගොල්ලෝ කරලා තියෙන්නේ මේ conservation of value කියන එකේම application එක ඒගොල්ලෝ කතා කරලා තියෙන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ ultimate දේ අපිට value create වෙන්න නම් cash flows වෙනස් වෙන්න ඕනේ. cash flows වල increase එකක් තිබිය යුතුමයි කියලා තමයි කියන්නේ. හරි. ඊළඟට දැන් අපි කලින් කතා කරන අන්තිම ෆෝමියුලා එක මොකක්ද අපි කතා කරේ? value සමානයි කිව්වා free cash flow එක බෙදීම weighted average cost of capital minus growth rate. අපි ඒක හැදුවා free cash flow සමානයි earnings වැඩි කිරීම 1 minus investment rate බෙදීම weighted average cost of capital minus growth rate. අන්තිමට තවත් එක අන්තිම finalization එක අපි හදුවා කොහොමද? value සමානයි earnings වැඩි කිරීම 1 minus growth over ROIC බෙදීම weighted average cost of capital minus growth rate. ඔය සමීකරණයට අපි කියනවා key value driver formula කියලා. අපි ඒකට කියනවා මොකක්ද? key value driver formula. මෙන්න මේ formula ගොඩාක් වැදගත්. මොකද මේක ඇත්තට මේ සබ්ජෙක්ට් එක පුරාවටම කතා කරන එකක්. මේක වටේට තමයි මේ සබ්ජෙක්ට් එකේ හැම දෙයක්ම ගොනු වෙන්නේ ඇත්තටම. කියන්නේ මේක අපි කියනවා corporate finance වල basic එකක් කියලා. හරිද? it's a key value driver formula. මේකෙන් තමයි පෙන්වන්නේ කොහොමද කම්පැනි එක value එක drive කරන්නේ මොන factors වලින්ද? කියන්නේ value එක තීරණය වෙන්න බලපාන්නේ value එක lead කරන්නේ drive කරන්නේ මොන factors වලින්ද? ඒත් අපිට පැහැදිලිව පේනවා ඒක බලපාන factors කිහිපයක් growth rate, ROIC, ඒ වගේම cost of capital. පැහැදිලිව පේනවා. එතකොට දැන් අපි මේ ඊළඟට කතා කරන්න හදන්නේ මේකේ මේ තියෙන එක factors ගැන. මේක ඇතුලේ තියෙන මේ කියන formula එක ඇතුලේ තියෙන එක දේවල් ගැන වෙනම කතා කරන්න හදන්නේ. හරිද? දැන් මේකේ තියෙනවන එකක් අපි අතොත් එහෙම ROIC කියලා එකක් තියෙනව නේද? මේක අපි මේ ඊළඟට ඔයා බැලුවොත් එහෙම slide එකේ තියෙන math of value creation කියලා ඒ යටතේ තමයි කතා කරන්නේ. ඒතර මේකේ මේ formula එකේ තියෙන එක components ගැන වෙනම කතා කරන්න හදන්නේ. ඒතර අපි එකක් තියෙන මොකක්ද? ROIC, return on invested capital. එහෙනම් මේ ROIC කියන එක හැදෙන්නේ කොහොමද? ROIC කියලා කියන්නේ invested capital එකට ලැබෙන return එක. ඒක සමානයි කියලා අපි කියනවා net operating profit or loss adjusted tax. අපි කියන NOPLAT divided by invested capital. normally එහෙම ගන්නෙ. කොහොමද? net operating profit or loss adjusted tax NOPLAT divided by invested capital. ඒ බෙදීමෙන් ලැබෙන උත්තරයට අපි කියනවා ROIC, return on invested capital. යටට දානවා invested capital එක. invested capital එක මත ලැබෙන return එක තමයි NOPLAT. ඒක ඒ return එක අපි එහෙම calculate කරලා ගත්තාම අපිට කියන මොකක් කියලාද? ROIC කියලා. ඒතර මේ NOPLAT කොහොමද ගන්නෙ? invested capital කොහොමද ගන්නෙ කියලා ඊළඟ lesson එකේ කතා කරනවා. ඊළඟ කියන්නේ හතරවෙනි lesson එකේ කතා කරනවා. හරි. එතකොට අපි දැනට තේරුම් ගන්න ඕනේ තමයි ROIC ගන්න NOPLAT බෙදීම invested capital. දැන් අපි නිකන් සරලව කතා කරනවා මොකද්ද මේ NOPLAT? මොකක්ද මේ invested capital කියන්නේ කියලා.
නෝප්ලැට් කියලා කියන්නේ කම්පැනියේ මේන් ඔපරේෂන්ස් වලින් ඔපරේෂනල් ඇක්ටිවිටීස් වලින් ජෙනරේට් වෙච්ච ප්‍රොෆිට් එක. නන් ඔපරේටිං ඇක්ටිවිටීස් අයින් කරනවා මෙතනින්. නන් ඔපරේටිං ඇක්ටිවිටීස් අතෑරලා බිස්නස් එකේ කෝ ඔපරේෂන්ස් වලින් මේන් ඔපරේෂන් එකෙන් ලැබිච්ච ප්‍රොෆිට් එක. ඒ කියන්නේ මෙතනදී අපි ගන්නෙ නෑ ඔය මේ ෆයිනෑන්සින් ඇක්ටිවිටීස් රිලේටඩ් දේවල්. ඔය ඉන්ට්‍රස්ට් ඉන්කම්, ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස්, අදර් ඉන්කම්, ඔය රෙන්ට් කරලා ගන්න ඉන්කම්, අදර් ඉන්කම් ඒව ගන්න නෑ. මේන් ඔපරේෂන් එකෙන් ලැබිච්ච ප්‍රොෆිට් එක අඩු කරනවා ඇඩ්ජස්ටඩ් ටැක්ස්. ඉතින් ඇඩ්ජස්ටඩ් ටැක්ස් කියන හේතුව මේකයි. දැන් මේ විදිහට හෙව්වම මොකක් හරි ප්‍රොෆිට් එකක් එනවනේ. ඒ ප්‍රොෆිට් එකෙන් 100%ක් හරි මොකක් හරි පර්සන්ටේජ් එක දාලා තමයි ටැක්ස් එක ගන්නෙ. එහෙම නැතුව අර accounting වලදී කැල්කියුලේට් කරපු ප්‍රොෆිට් එක මත ගත්ත ටැක්ස් එක නෙවෙයි මේකෙන් අඩු කරන්නේ. ඒකයි කියන්නේ. adjusted tax කියලා කියන්නේ net මේ ක්‍රමවේදයට ගත්ත operating activities වලින් ආව ප්‍රොෆිට් එක ගත්තා නැත්නම් loss එක ගත්තා. එතනදී ඒ ප්‍රොෆිට් එකට අදාළව රේට් එක ඇප්ලයි කළා. ඒ ප්‍රොෆිට් එකට රේට් එක ඇප්ලයි කරලා ගත්ත ටැක්ස් එක තමයි මේකෙන් අඩු කරන්නේ. හරිනේ. ඒකට අපි කියනවා නෝප්ලැට් කියලා. කියන අපි ඉස්සර කතා කරනවා. ඊළඟ එක ඉන්වෙස්ටඩ් කැපිටල්. මොකක්ද ඉන්වෙස්ටඩ් කැපිටල් කියලා කියන්නේ? ඉන්වෙස්ටඩ් කැපිටල් කියලා කියන්නේ කම්පැනි ඔපරේටිං ඇක්ටිවිටීස් වලට අදාළව ඉන්වෙස්ට් කරපු ටෝටල් amount එක. total amount invested for operating activities. non operating කියලා අයින් කරනවා මෙතනදී. හරිනේ. ඉතින් අපි ඉස්සරහට කතා කරනවා මොකක්ද කොහොමද ඉන්වෙස්ට් කැපිටල් ගන්න කියලා. නිසා මෙතනදී කතා කරන්නේ නැහැ විශේෂයෙන්. තේරුම් ගන්න විදිහ තමයි operating activities වෙනුවෙන් ඉන්වෙස්ට් කරපු total එක. අපි හිතමු net investment. net investment කියලා කියන්නේ invested capital අතර change එක. ගිය අවුරුද්ද ඉන්වෙස්ට් කරපු කැපිටල් එක සහ මේ අවුරුද්ද ඉන්වෙස්ට් කරපු කැපිටල් එක අතර චේන්ජ් එක. ඔය IC ඉන්වෙස්ටඩ් කැපිටල් කියන එකේ චේන්ජ් එක. ඒකට අපි කියනවා net investment කියලා. හරිද? එහෙනම් අපි ගිය අවුරුද්ද ඉන්වෙස්ට් කරේ 1000යි මේ අවුරුද්ද ඉන්වෙස්ට් කරා 1500යි. එහෙනම් net investment එක 500යි. අර additional ඉන්වෙස්ට් කරන ගාන. change in the investment. invested capital එකේ change එක. ඒකට අපි කියනවා මොකක් කියලාද? ඒකට අපි කියනවා net investment කියලා. හරිනේ. net investment කියන invested capital එකේ change එක. ඊළඟ concept එක. දැන් අපි කතා කරා මේකේ මේ key value driver formula එකේ concept ගැන තමයි කතා කරමින් ඉන්නේ. ඒකේ පළවෙනි එක තමයි අපි කෝ ROIC. ROIC හැදෙන්නේ කොහොමද? අපි බෙදනවා NOPLAT invested capital එකෙන්. අපි කෝ NOPLAT කියන්නේ මොකක්ද? invested capital කියන්නේ මොකක්ද? ඒ invested capital හා බැඳිච්ච net investment කියන දේ ගැනත් කතා කළා. හරිද? ඒතකොට දැන් අපි දන්නවනේ මේ සමීකරණ මේ key value driver formula එකේ උඩට එන්නේ මොකක්ද? earnings වැඩි කරනවා 1 minus growth over ROIC. ඒකෙන් ලැබෙන උත්තරේ මොකක්ද? free cash flow. හරිද? ඒකෙන් ලැබෙන උත්තරේ තමයි free cash flow. මොකක්ද free cash flow? ඒක තමයි පස්සේ discount කරන්නේ. එතන free cash flow කියන්නේ මොකක්ද? තමයි මේ කියන්න හදන්නේ. free cash flow එක සමානයි කියලා කියනවා net operating profit or loss adjusted tax minus net investment. ඒ කියන්නේ NOPLAT minus net investment කියලා කියනවා. හරිද? මේ free cash flow කියලා කියන්නේ ඇත්තටම company operating activities වලින් generate වෙච්ච cash flow එක. දැන් අපි අතන මේ හතරවෙනි පාඩමේ මේ හරියටම කතා කරනවා. ඒ කියන්නේ NOPLAT කියන්නේ operating activities වලින් generate වෙච්ච profit එක. Profit එක කියනකොට non cash ඒවත් ඇතුළත් වෙනවා. හැබැයි මෙතන free cash flow කියද්දී operating activities වලින් generate වෙච්ච cash flow එක. එතකොට එතනදී operating activities විතරයි තියෙන්නේ. අරකේ වගේම තමයි. නමුත් ඇතුළත් වෙන්නේ cash items විතරයි. non cash ඒවා නෑ එතන. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම අපි free cash flow එක නම් ගන්නෙ. එතන non operating ඒවා නෑ. ඒක හරි. ඒ වගේම non cash ඒවත් නෑ. හරිද? ඒ නිසා අපි කියනවා free cash flow එක ගනිද්දී NOPLAT වලින් net investment විතරක් අඩු කළා මදි. NOPLAT එක ඇතුලේ අඩු කරලා තියෙන non cash charges එකතු කරන්න ඕනේ. depreciation එහෙම අඩු කරලා නම් තියෙන profit එක ගනිද්දී එකතු කරන්න ඕනේ කියලා කියනවා. හරිද? එතන මේ අපි මොකද්ද මේ free cash flow කියන්නේ? operating activities වලින් generate වෙච්ච investors ලට available වෙලා තියෙන cash flow එක. ඒක ගන්නෙ කොහොමද? operating activities වලින් generate වෙච්ච profit එක ගත්තා. ඒකෙන් net investment එක. අපි මොන හරි operating activities වෙනුවෙන් කරපු investments තියෙනවද? කියන්නේ අපි ඒකත් operating තමයි.
ෆ්‍රී කෑෂ් ෆ්ලෝ කියන ඩෙෆිනිෂන් එකෙන් මේ වැච්චෙන්න තියෙනවනේ. net investment කියලා කියන්නේ අපි කියවනේ ඉන්වෙස්ටර් කැපිටල් දෙකේ චේන්ජ් එක කියලා. ඒ මොකක්ද? කම්පැනි ඔපරේටිං ඇක්ටිවිටිස් ඔපරේටිං ඇසෙට්ස් වෙනුවෙන් කරපු ඉන්වෙස්ට්මන්ට් එක. ඒක තමයි අඩු කරන්නේ. net investment එක අඩු කරන්නේ ඒක. ඊට පස්සේ මේ net profit or loss after adjusted tax ඒක ඇතුලේ තියෙනවා නම් non cash elements ඒව එකතු කරනවා. එහෙනම් free cash flow සමානයි no plat minus net investment add non cash charges. ඔය depreciation වගේ දේවල්, amortization ඒ වගේ ඒවා. එහෙමනම් free cash flow කියන්නේ operating activities වලින් generate වෙච්ච cash flow එක. ඒක ඇත්තටම කැල් කරන විදිය 4th lesson එකේදී කතා කරනවා. ඊට පස්සේ තවත් විස්තරාත්මකව කතා කරනවා. ඒ නිසා මෙතනදී ලොකුවට කතා කරන්නේ නැහැ. හරිනේ. ඊළඟට අපි මේ ROIC කතා කරානේ. කොහොමද ගන්නවා කිව්වේ? No plat net operating profit or loss adjusted tax බෙදනවා කොහොමද? invested capital එකෙන්. නේද? invested capital එක යට no plat උඩ. ඔහොම ගන්නත් පුළුවන්. ඔහොම ගත්තොත් එකට කියනවා return on total capital කියලා. total invested capital කියලා අපි කියනවා. ඒ කියන්නේ ඔය තියෙන total capital එකට return එක. කියන්නේ අපි මේ අවුරුද්දේ යොදවලා තියෙන total invested capital එකට සම්පූර්ණයෙන් ආව profit එක return එක. කියනවා return on total capital. ඒක වෙන විදිහට හොයන්න පුළුවන්. කොහොමද? අපිට පුළුවන් ඒක marginal විදිහට incremental හොයන්න පුළුවන්. يعني incremental ROIC එකක්. ඔය තියෙන full ROIC නේ. අපිට පුළුවන් incremental එකක්. කොහොමද හොයන්නේ? change in no plat. ඒ කියන්නේ ගිය අවුරුද්ද මේ අවුරුද්දට එනකොට net operating profit or loss adjusted tax එකේ change එක ගන්නවා. බෙදනවා investment එකේ change එක. invested capital නෙවෙයි ගන්න invested capital එකේ change එක. ඒකට අපි වචනයක් කියනවා මොකද්ද? net investment. එහෙනම් අපි කරන්නේ no plat එකේ change එක බෙදනවා net investment එකෙන්. يعني invested capital එකේ change එක. ඒකෙන් ගන්නත් පුළුවන්. ඉතින් උත්තර දෙකක් වෙන්න පුළුවන්. නමුත් මේ කියන්නේ ක්‍රම දෙකක් හොයන්න. ROIC හොයන්න පුළුවන් total capital එක base කරගෙන. එහෙම හොයනවනම් no plat බෙදීම invested capital. ROIC හොයන්න පුළුවන් incremental capital base කරගෙන. එහෙම හොයනවනම් no plat එකේ change එක බෙදීම මොකක්ද? net investment. නැත්නම් invested capital එකේ change එක. එහෙම හොයන්නත් පුළුවන්. හරිනේ ඒක. ඊළඟට තව අපි වැදගත් concept එකක් කතා කරා. අපි කිව්වනේ දැන් අතරම අර දැන් මේ කතා කරන අතරම key value drive formula එක අපි කිව්වනේ value සමානයි earnings වැඩි කිරීම 1 minus growth over ROIC බෙදීම weighted average cost of capital minus growth rate කියලා. මේ ෆෝමියුලා එකේ තියෙන එක අංග ගැන තමයි කතා කරන්නේ. එතකොට අපි කතා කළා මොනවද කතා කරපු අංග? අපි කතා කරා ROIC. ROIC හැදෙන්නේ no plat. invested capital වලින්. ඊට පස්සේ invested capital එකේ change එක net investment. ඊට අපි කතා කරා ඔය ටික උඩ ටික සුළු කරලා ගත්තාම ඉන්නේ free cash flow. ඒ මොකක්ද? ඒකත් කිව්වා. ඊට පස්සේ අපි කිව්වා ROIC ගන්න පුළුවන් ක්‍රම දෙකක් කිව්වා. ඊළඟට අපි කියන්න හදන්නේ ඔය growth of ROIC කියන එකේ උත්තරයක් එනවානේ. ඒකට අපි මොකක් කියලාද කියන්නේ? G බෙදීම ROIC investment rate. investment rate එක කියන්නේ මොකක්ද? investment rate කියන්නේ අපි earnings වලින් කොච්චරක් invest කරනවද කියන එක. අපිට ලැබෙන මුදලින් අපිට ලැබෙන earnings වලින් කොච්චරක් අපි නැවත business එකේ invest කරනවද කියන එක නේද? එතකොට ඒක අපිට ගන්න පුළුවන් ඔය විදියටත්. ඒ කියන්නේ growth බෙදීම ROIC. එහෙම ගන්නත් පුළුවන්. ඒ තියෙන අතරම decomposition එකක් නේ. අපි ඒක විස්තර කරද්දි කිව්වා. investment rate එක decompose කරද්දි තමයි කොහොම කතා කරේ. හැබැයි investment rate එක originally ගන්නෙ කොහොමද? earnings වලින් කොච්චරක් invest කරනවද? මේ අවුරුදු 2010 දී අපි කතා කළේ 2010 දී earnings ආවා. ඒකෙන් invest කරා යම් කිසි කොටසක්. නේද? ඒක කොහොමද ගන්නෙ? අපි දානවා යටට no plat. no plat එකෙන් profit එක යට දානවා. එතකොට ඒකෙන් කොච්චරක් invest කරාද? ඒ invest කරා කියලා කියන ළමයි investor capital නෙවෙයිනේ. investor capital කියලා කියන්නේ cumulative ගාණක්. හැම අවුරුද්දම invest කර ඇවිල්ලා එකතු වෙච්ච ගාණ. ඒක නෙවෙයි නේ කියන්නේ. මේ කියන්නේ අපි මේ අවුරුද්දේ earnings වලින් මේ අවුරුද්දේ net operating profit less adjusted tax එකෙන් කොච්චරක් invest කරාද? ඒ කියන්නේ මොකක්ද? invested capital එකට කොච්චරක් අලුතෙන් එකතු වුණාද කියන එකට අපි මොකද්ද කියන්නේ? net investment. එහෙනම් අපි කරන්නේ net operating profit or loss adjusted tax යටට දානවා උඩට දානවා මොකක්ද? net investment. එහෙමනම් අපි කියනවා investment rate එක සමානයි මොකක්ද? net investment එක බෙදීම no plat. no plat වලින් කොච්චරක් reinvest කරනවද කියන එක. ඉතින් ඕකම ගන්න පුළුවන් growth බෙදීම ROIC. හරිනේ. ඒ තියෙන investment rate.
ඊට පස්සේ අපි කතා කරනවා ඊළඟ කම්පොනන්ට් එක අර key value driver formula එකේ තියෙන weighted average cost of capital. මේ අපි කතා කරලා තියෙන දේවල් මේ කියන්නේ ඇත්තටම ඉන්වෙස්ටර්ස්ලා debt වෙන්න පුළුවන්, equity holdersලා වෙන්න පුළුවන්. කම්පැනි මුදල් දාද්දි එක්ස්පෙක්ට් කරන rate of return එක. හරිද? කොච්චරක් ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවද කම්පැනියෙන් ඉන්වෙස්ට් කරද්දි. හරිද? එහෙනම් මේක තමයි පාවිච්චි කරන්නේ ඩිස්කවුන්ට් රේට් එක විදියට. weighted average cost of capital එක. අපි කතා කරන growth rate ගැන. හරිද? මේ growth rate එක කියලා කියන්නේ කම්පැනි earnings, NOPLAT එක. earnings කියලා කියන්නේ NOPLAT එක සහ cash flow grow වෙන rate එක. කම්පැනි NOPLAT එක. ඒ වගේම ගත්තොත් free cash flow එක නැත්නම් cash flow එක grow වෙන rate එක. හරිද? සාමාන්‍ය උපකල්පනය තමයි growth rate constant කියන එක. අපි හිතුවේ එහෙමනේ නේද? දැන් මේ ෆෝමියුලා එක ගනිද්දි constant growth rate කියන උපකල්පනය කරේ. assumption එක තමයි. හරිනේ. එතකොට දැන් අපි ගොනේ මේ growth rate එක මෙහෙමයි කියලා growth rate එක කියන්නේ NOPLAT growth වෙන rate එක, ඒ වගේම cash flow growth වෙන rate එක. ඉතින් මේ දෙකම එකක් වෙන්නේ කොහොම වුණොත්ද? දැන් අපි දන්නවා NOPLAT එකෙන් කියන්නේ profit එක නැත්නම් earnings වලින් කොටසක් අපි invest කරනවානේ. අපි net investment එක. ඒ ඉන්වෙස්ට්මන්ට් එක කරලා ඉතුරු වෙන ගානනේ කෑෂ් ෆ්ලෝ එක කියන්නේ නේද? එතකොට ඔය කියන විදියට මේ කියන earnings නැත්නම් NOPLAT එකයි ඒකෙන් ටිකක් ඉන්වෙස්ට් කරලා ලැබෙන කෑෂ් ෆ්ලෝ එකයි දෙකම සමාන විදියට grow වෙන්න නම් ඔය net operating profit or loss adjusted tax වලින් අඩු කරන ඉන්වෙස්ට්මන්ට් එක නැත්නම් ඒකෙන් අපි අයින් කරන ඉන්වෙස්ට්මන්ට් රේට් එක හැම අවුරුද්දෙම මොකද්ද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. නේද? හැම අවුරුද්දෙම ප්‍රොෆිට් එක අපි හිතමු 100% වැඩි වෙවි යනවා නම් කෑෂ් ෆ්ලෝ එකත් 100% වැඩි වෙන්නම ඕනි නම් මොකක්ද වෙන්න ඕනේ ඒකේ? ඒ මැද තියෙනකේ සමාන වෙන්න ඕනේ නේද? ප්‍රොෆිට් එකෙන් ඉන්වෙස්ට් කරන ප්‍රොපෝෂන් එක හැම අවුරුද්දෙම සමාන වෙන්න ඕනේ. නේද? NOPLAT වලින් කොච්චරක් රීඉන්වෙස්ට් කරනවද? ඉන්වෙස්ට්මන්ට් රේට් එක නැත්නම් net investment එක. ඒ රේට් එක හැම අවුරුද්දෙම constant නම් අපි කියනවා NOPLAT වැඩි වෙන රේට් එකයි ඒ වගේම cash flow නැත්නම් free cash flow වැඩි වෙන රේට් එකයි සමානයි. ඒ තමයි growth rate කියන්නේ. ඒ එහෙම වෙන්න නම් ඒ කාරණේ වෙන්නත් ඕනි. අපි උපකල්පනය කරනවා growth rate එක constant කියලා. growth එක වෙන්නේ constantly. ඒක differential growth නෙමෙයි කියලා උපකල්පනය කරනවා. ඒක එහෙම නොවෙන්න පුළුවන්. හරිනේ. ඒ විදිහට තමයි අපි කියන්නේ. ඒතර අපි කව value සමානයි free cash flow එක බෙදනවා කොහොමද? weighted average cost of capital minus growth rate කියලා අපි කිව්වා. හරිනේ. අපි කතා කරා value equals free cash flow divided by weighted average cost of capital minus growth rate. ඒතර ඔක අපි තව දුරටත් විස්තරණය කරා කොහොමද? කොහොමද අපි විස්තරණය කරේ? earnings වැඩි කිරීම 1 minus investment rate බෙදීම weighted average cost of capital minus growth rate. ඔය earnings කියන එකට අපිට apply කරන්න පුළුවන් මොකද්ද? NOPLAT ඉතින්. NOPLAT කියන එකමනේ ඉතින් earnings කියන්නේ. වෙන එකක් නෙවෙයිනේ. ඒ value සමානයි earnings වෙනට අපි දානවා NOPLAT. NOPLAT වැඩි කිරීම 1 minus investment rate බෙදීම weighted average cost of capital minus growth rate. තවත් විස්තරණය කරොත් value සමානයි NOPLAT වරහන් නැත්නම් වැඩි කිරීම 1 minus growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate. එහෙම දාන්නත් පුළුවන්. හරිනේ. ඒ කාරණේ පැහැදිලි. එහෙනම් අපිට පැහැදිලි වෙනවා value එක තීරණය වෙන්න ROIC බලපානවා, growth එකත් බලපානවා, weighted average cost of capital උත් බලපානවා. හරිනේ. දැන් අපි දන්නවා value එක තීරණය වෙන බලපානවා මොනවද? growth එක බලපානවා, ROIC බලපානවා, weighted average cost of capital බලපානවා. ඔය තියෙන total value එකනේ. නේද? ඔය තියෙන company total value එක. ඔය වගේම ඊළඟට අපිට කතා කරන්න පුළුවන් මොකක්ද? මොකක්ද? value එක ratio එකක් විදියට අපි ගන්නෙ. කොහොමද අපි කිව්වේ? අපි කලින් කිව්වා. multiple එකක් විදියට. කියන්නේ ratio එකක් විදියට. මොකක් විදියට අපි ගන්න ගොඩක් වෙලාවට? PE ratio එක. price to earnings ratio. නැත්නම් අපි කියනවා earnings multiple කියලා. එහෙම නැත්නම් price to book value ratio එහෙම තියෙනවා. නැත්නම් market to book value ඕන එකක්. ඒතර කොහොම හරි අපි ගත්තොත් මේ price to earnings ratio එක නැත්නම් earnings අපි කියන earnings multiple එක PE ratio එක මේක ඇසුරුනොත් අපි පෙන්වන්න හදනවා මේ ratio එකටත් බලපානවා මොකක්ද? growth එක, ROIC, ඒ වගේම weighted average cost of capital මේකටත් බලපානවා කියලා තමයි පෙන්වන්න හදන්නේ. ඇත්තටම මෙහෙම වෙන්න ඕනේ නේද? මොකද company value එක total තියෙද්දි ඒ තුන බලපානවා නම් ඒක relative එකක් විදිහට ගත්තම කොහොමද බලපාන්නේ බෑ. ඒක වෙනසක් වෙන්න බෑනේ. මේ ඔප්පු කරන්න හදන්නේ. කොහොමද ඔප්පු කරන්නේ?
අපි දානවා PE ratio සමානයි. කොහොමද එන්නේ? price over earnings. අපි උපකල්පනය කරනවා මොකක්ද? price සමානයි value එකට. අපි උපකල්පනය කරනවා. ඒ වගේම earnings සමානයි මොකටද? no flat වලට. එහෙමනේ. PE ratio සමානයි P බෙදීම E. P සමානයි value, E සමානයි earnings සමානයි no flat. එහෙනම් අපි දානවා value බෙදීම no flat. value කියන එක අපි දැන් කලින් හෙව්වානේ. කොහොමද value හෙව්වේ? අපි අර සමීකරණ හෙව්වේ කලින්. key value drive formula එක. value ද අපි දන්නවා දැන් කොහොමද එන්නේ? free cash flow එක වැඩි කිරීම 1 growth rate බෙදීම ROIC. sorry free cash flow නෙමෙයි. sorry වැරදුනා. ඒතර value අපි දන්නවා දැන් PE ratio එක අපි දැන් කිව්වා price over earnings. price කියන්නේ value, earnings කියන්නේ no flat. ඒ නිසා PE ratio සමානයි value බෙදීම no flat. හරිනේ. value කියන එක අපි හෙව්වා key value drive formula එකෙන්. value සමානයි මොකකටද? no flat වැඩි කිරීම 1 growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate. ඕක තමයි value කියන ෆෝමියුලා එක. value හේව මොකද්ද ෆෝමියුලා එක? no flat වැඩි කිරීම 1 growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate. ඔය තමයි value එක. හොයපු ෆෝමියුලා එක. ඔය හොයපු value එක බෙදනවා අපහු මොකෙන්ද? earnings වලින්. ඒ කියන්නේ no flat වලින්. එහෙනම් අපේ අතරම සමීකරණ අපි ඔකනේ ආදේශ කරලා ලියුවොත් කොහොමද එන්නේ? value එක හොයපු ෆෝමියුලා එක සම්පූර්ණ ෆෝමියුලා එකෙන් බෙදනවා මොකෙන්ද? no flat වලින්. එතකොට මොකද්ද අපි ලියන්න වෙන්නේ? මොන හොඳට අහගන්න. no flat වරහන් 1 growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate ආපහු සම්පූර්ණ බෙදීමේ ලකුණ no flat. ඔය බෙදීමේ ලකුණ වැඩි කිරීමේ ලකුණට හරවලා අපිට ලියන්න පුළුවන් no flat වරහන් 1 growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate වැඩි කිරීම එකයට no flat. එතකොට ඔය සමීකරණ දෙකේම දෙපැත්තෙම no flat තියෙනවා. ඒ දෙක කැපිලා යනවා. කැපිලා ගියාම අන්තිමට ඉතුරු වෙනවා PE ratio එක සමානයි. ඒ කියන්නේ අපි දැන් මේ හොයන්නේ earnings multiple නැත්නම් PE ratio සමානයි 1 growth rate බෙදීම ROIC over weighted average cost of capital minus growth rate. හරිද? 1 growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate. එන අපිට පැහැදිලි total value එකට විතරක් නෙවෙයි price earning ratio එක ඇතුළෙත් මොනවද තියෙන්නේ? growth rate තියෙනවා, ROIC තියෙනවා, weighted average cost of capital තියෙනවා. එහෙමනම් price earning multiple එකක් ratio එකක් විදිහට ගත්තත් ඒකටත් බලපානවා growth rate, ROIC, weighted average cost of capital. පැහැදිලිනේ? හරිනේ. එහෙමනම් අපිට පැහැදිලි value එක total ගත්තත් ඒක multiple එකක් විදිහට ගත්තත් මොනවද බලපාන්නේ එකට? අනිවාර්යෙන් බලපානවා මොකක්ද? growth rate, ROIC, ඒ වගේම weighted average cost of capital. හරි. ඊළඟට අපි තව පොඩි අන්තිම කතාව මේ කියන්න හදන අන්තිම part එක. තව පොඩි application එකක් කරන්න හදන. මේ formulas වලින් තමයි මේ හැමදේම කරන්නේ. හරිද? formulas වලින් පොඩි application එකක්. දැන් අපි දන්නවා ROIC සමානයි මොකක්ද? එහෙනම් අපි දැන් මේ කරන්න හදන ළමයි key value drive formula එක තියෙනවනේ. තව පොඩි expansion එකක් කරන්න හදන. key value drive formula එක සමානයි මොකක්ද එන්නේ? no flat වැඩි කිරීම 1 growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate. තව අපිට expand කරන්න හදන්නේ. කොහොමද? අපි දන්නවා ROIC සමානයි මොකකටද? ROIC ගන්නේ no flat බෙදනවා. මොකෙන්ද? invested capital එකෙන්. no flat බෙදීම invested capital. එහෙම තමයි අපි ගන්නේ ROIC. ඕකේ. ඔය සමීකරණේ ROIC සමාන no flat බෙදීම invested capital එකේ no flat උක්ත කරොත් කොහොමද එන්නේ? no flat සමානයි ROIC වැඩි කිරීම invested capital. يعني invested capital එක වැඩි කරනවා ඒ invested capital එක මත ලැබෙන return එක. එතන මොකක්ද එන්නේ? profit or loss එක එනවා. no flat එක එනවා. invested capital එක වැඩි කරනවා ROIC return on invested capital එක. එතන අපිට ලැබෙනවා මොකක්ද? no flat එක එනවා. profit or loss එක එනවා. හරිද? එහෙනම් no flat කියන එක වෙනුවට අපිට ලියන්න පුළුවන් දෙයක් තමයි මොකක්ද? invested capital වැඩි කිරීම ROIC. invested capital ROIC වලින් වැඩි කරාම no flat එනවා. ඒ නිසා අපිට පුළුවන් ඔය key value driver formula එකේ තියෙන no flat කියලා වචනයක් උඩ තියෙන ලවේ. ඒක වෙනුවට අපිට දාන්න පුළුවන් මොකක්ද? invested capital වැඩි කිරීම
ROIC කියලා. අර key value driver formula එක වෙන NOPLAT වරහන් 1 minus growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate කියන එකේ NOPLAT වෙනුවට අපි apply කරනවා invested capital වැඩි කිරීම ROIC කියලා. ඒතර සූත්‍රය එන්නේ කොහොමද? value සමානයි invested capital වැඩි කිරීම ROIC වරහන් 1 minus growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate. හරිනේ. ඉතින් අපිට කොහොමද දෙන්නේ ෆෝමියුලා එක? value සමානයි invested capital වැඩි කිරීම ROIC ඒක වැඩි කරාම NOPLAT එනවා. වරහන් 1 minus growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate. ඒතර ඔය ෆෝමියුලා එකත් අපිට ගන්න පුළුවන් value එක එන ෆෝමියුලා එක විදියට. හරිනේ. එහෙනම් අපිට පුළුවන් value creation formula එක ඒ විදිහට තවදුරටත් expand කරන්න. අන්තිම application එක ඔය formula එක මේගොල්ලෝ බෙදලා තියෙනවා invested capital වලින්. ඔය අපි ලබාගත්ත formula එක තියෙන දැන් expand කරලා ඒ ගත්ත formula එක invested capital වලින් බෙදලා තිනවා both sides. sides දෙකම අපි බෙදලා තිනවා invested capital වලින්. බෙදුවා මොකද්ද වෙන්නේ කියලා බලන්න. application එක බලන්න. කියන්නේ invested capital 1 රුපියලකට value එක බලන්න ඇත්තටම. දැන් ඔය තියෙන total value එකනේ. invested capital වලින් බෙදලා බලනවා invested capital 1 රුපියලකට value එක. ඊට අපි කරන්නේ value සමානයි invested capital වැඩි කිරීම ROIC වරහන් 1 minus growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate කියන formula එක දෙපැත්තම බෙදනවා invested capital වලින්. ඉතුරු වෙන්නේ මොකද්ද? value බෙදීම invested capital සමානයි අනිත් පැත්තේ දැන් invested capital තියෙනවානේ. ඒ නිසා ඒක invested capital එකෙන් බෙදුවා මේ දෙක කැපිලා යනවානේ. නේද? සමීකරණේ දකුණු පැත්තේ invested capital ලවයේ තියෙනවා. ඒක අපි බෙදීමක් දැම්මම invested capital එකේ දෙක කැපිලා යනවානේ. ඒක ඉතුරු වෙනවා value බෙදීම invested capital සමානයි ROIC වරහන් 1 minus growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate. හරිනේ. value එක බෙදනවා invested capital වලින්. කියන්නේ invested capital වල 1 රුපියලකට generate වෙන value එක සමාන වෙනවා ROIC වරහන් 1 minus growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate. හැබැයි තව පොඩි condition එකක්. හරිද? මේව ඇත්තටම ගත්තොත් එහෙම මේ අර මේ සමීකරණ වලින් කරන එක දේවල්. මේ අපි සමීකරණවම එක එක ආදේශක විදිහට ආදේශ කරලා එක සමීකරණයක් තියෙන තැනකට තව එකක් ආදේශ කරලා මේක එකක් කරලා බලන එක තමයි කරන්නේ. නිසා මේව එච්චර ගොඩාක් හිතන්න එපා. ගන්න ඕනේ concept එක වලට ගන්න ඕනේ. කොහොමද එක එක දේවල් හැදෙන්නේ? ඔය දන්නා ROIC හැදෙන විදිය, අදන්නා NOPLAT ගන්න විදිය, net investment ගන්න විදිය දන්නවා නම් ඔයාලට ඕනයක් හදන්න පුළුවන්. concept එකයි ගන්න ඕනේ. මොකක්ද cash flow එක කියන්නේ? කොහොමද cash flow එක එන්නේ? කොහොමද company එක value එක එන්නේ? investment rate එක ගන්නෙ කොහොමද? ඒකට බලපෑමක් කරන්න පුළුවන් මොනවැන්ද? cash flow එක වෙනස් වෙන බලපාන කාරණා මොනවද? value එක වෙනස් වෙන බලපාන කාරණා මොනවද? ඒත් මේ දේවල් ඔයා දන්නවනම් මේ මෙච්චර ගොඩාක් ඉව කරන්න ඕනේ නෑ ඇත්තටම. දැන් මේ මෙතන අපි අන්තිම කතා කරපු ඉවර කරමුකෝ. දැන් මේ අපි කතා කරේ මොකෙන්ද බෙදුවේ value එක? invested capital එකෙන්. ඒත් මෙතන දැන් අපි මෙතන උපකල්පනය තමයි ROIC calculate කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්ව මතකද අපි? ROIC calculate කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. full නැත්නම් total capital එක මත නැත්නම් incremental capital එක මත. full capital එක මත ගණනය කරේ කොහොමද? NOPLAT බෙදුවා invested capital එකෙන්. NOPLAT බෙදීම invested capital. හැබැයි incremental විදියට NOPLAT එකේ change එක බෙදීම invested capital එකේ change නැත්නම් net investment එක. නේද? මොකද්ද? NOPLAT එකේ change එක බෙදීම invested capital එකේ change. ඒ කියන්නේ net investment එක. එහෙමත් ගන්න පුළුවන් කිව්වා ROIC. දැන් ඔය අපි මේ පළවෙනියෙන් කරපු එක තියෙන්නේ. ඔය value එක අපි බෙදුවේ invested capital එකෙන්. අපි සමානයි කියලා දැන් මේ ROIC වරහන් 1 minus growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate කියලා. ඔය අපේ උපකල්පනය අපි ROIC හැදුවේ full capital එක base කරගෙන. ROIC ගණනය කරලා තියෙන total capital එක total investor capital base කරගෙන. හැබැයි ඕකම අපිට තව විදිහකට formula එක ලියන්න පුළුවන්. ROIC හෙව්වේ incremental capital එක base කරගෙන නම්. කියන්නේ investor capital නෙමෙයි. investor capital එකේ change එක net investment එක base කරගෙන. ඒතර උඩට දාන්නේ NOPLAT එකේ change එක. එහෙම හෙව්වා නම් කොහොමද ওই සූත්‍රය වෙනස් වෙන්නේ? ඒත් අපි කරන්නේ value එක බෙදනවනේ investor capital වලින්. ඒක ඕකේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. value එක බෙදනවා investor capital එකෙන්. අර value හොයපු සම්පූර්ණ විස්තීර්ණය කරපු formula එකේ අපි
බෙදෙනවා මොකක්ද? දෙපැත්තම බෙදෙනවා ඉන්වෙස්ටර් කැපිටල් එක. ඒක තාම වෙනස් වෙන්නේ නැහැ. හරිද? වෙනස් වෙන තැනක් බලමු. වැලියු බෙදීම ඉන්වෙස්ටර් කැපිටල් සමානයි. ඒතර ඉන්වෙස්ටර් කැපිටල් දකුණු පැත්තේ තියෙන හන්ද බෙදුවම ඒක කැපිලා යනවා. ෆෝමියුලා එකේ දකුණු පැත්තේ ඉන්වෙස්ටර් කැපිටල් තියෙන හන්ද ඉන්වෙස්ටර් කැපිටල් වලින් බෙදුවම ඒක කැපිලා යනවා. ඉතුරු වෙනවා මොකක්ද? ROIC වරහන් 1 growth rate බෙදීම ROIC බෙදීම weighted average cost of capital minus growth rate. මේක තනක් වෙනස්. මොකද්ද වෙනස්? බලන්න slide එකේ value බෙදීම invested capital සමානයි ROIC වරහන් 1 growth rate බෙදීම ROIC නෙමෙයි RONIC බෙදීම weighted average cost of capital minus growth rate. ඇයි RONIC කියලා එකක් තියෙන්නේ? මොකද අපි ROIC calculate කරේ incremental investor capital එක නැත්නම් net investment එක මත නම් එතකොට කියන්නේ ඇත්තටම return on invested capital කියලා නෙමෙයි. investor capital එක මත නෙමෙයි නේද return එක ගත්තේ. මොන capital එක මතද? net investment එක මත. investment එකේ change එක මත. ඒ නිසා අපි කියන්නේ මොකක්ද? return on net invested capital. return on investor capital නෙමෙයි. return on net invested capital. ඒක තමයි එතන තියෙන්නේ. දැන් ඔයාලට ඊළඟට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔය ෆෝමියුලා එකේ ROIC කියන තැන් දෙකක් තියෙනවනේ. මුලින්ම එක තැනක දිනනවා. ඊට පස්සේ ඔය උතන දිනනවා. හැබැයි ඔය තැන් දෙකෙන් ROIC එක RONIC කරලා තියෙන්නේ. ඉන්ක්‍රිමෙන්ටල් එක බේස් කරගෙන අරගෙන තියෙන්නේ. අර දැන් කියපු තැනදී විතරයි. හැබැයි අර මුලින්ම එන්නේ වැලියු බෙදීම ඉන්වෙස්ටර් කැපිටල් සමානයි ROIC වැඩි කිරීම කියලා තැනක් එන්නේ. එතනදී ROIC කියලා දිගටම තියෙනවා. ඇයි ඒක වෙනස් කරලා නැත්තේ? හේතුව මේකයි. දැන් ඔයා බලන්න ඔය ෆෝමියුලා එක ඉන්වෙස්ටර් කැපිටල් වලින් දෙපැත්තම බෙදන්න කලින් ඔය ෆෝමියුලා එක තිබ්බේ කොහමද? ඉන්වෙස්ටඩ් කැපිටල් වැඩි කිරීම ROIC වැඩි කිරීම 1 ඔහොමනේ තිබ්බේ. හරි. එතකොට ඉන්වෙස්ටඩ් කැපිටල් ROIC එකෙන් වැඩි කළා මොකක්ද අපි ගත්තේ? අපි මොකක්ද ඩිකම්පෝස් කරේ? නෝ ප්ලැට් එක. නෝ ප්ලැට් එක ගන්න පුළුවන් කිව්වා ඉන්වෙස්ටඩ් කැපිටල් වැඩි කිරීම ROIC. එහෙනම් ඉන්වෙස්ටඩ් කැපිටල් ROIC වලින් වැඩි කිරීම කියන එක අපි යොදාගත්තේ මොකක් පෙන්වන්නද? නෝ ප්ලැට් පෙන්වන්න. එහෙමනම් ඒකට ගත්ත ROIC දැන් වෙනස් කරන්න පුළුවන්ද? يعني ඒ දෙකේ ගුණිතෙන් අපිට එන්න ඕන එක මොකක්ද ඇත්තනම? නෝ ප්ලැට්. නෝ ප්ලැට් එන්නේ මොකේ ගුණිතෙන්ද? ROIC වැඩි කිරීම ඉන්වෙස්ටර් කැපිටල් වැඩි කිරීම ROIC. ඉතින් ඒ දෙකේ ගුණිතයෙන් නම් නෝ ප්ලැට් එන්නේ. අපිට ගන්නත් ඕනේ නෝ ප්ලැට් නම්. අපිට උතන්ට ROIC වෙනකොට වෙන එකක් ගෙනත් දාන්න පුළුවන්ද? RONIC ගෙනත් දාන්න පුළුවන්ද? එහෙම එකක් ගෙනත් දාන්න බෑ. ඒ නිසා එතන ඒ තියෙන පදේ වෙනස් කරන්නේ නැහැ අපි. එතන මුල තියෙන පදේ ROICම තමයි. මොකද හේතුව ඒක නැති වුණොත් වෙන්නේ නෝ ප්ලැට් එන්නේ නැහැ. එහෙම නැත්නම් උත්තරේ වදිනවා. ඒ නිසා ඒ ROIC මුල පදේ ස්ථාවරයි. හැබැයි අර දෙවනි එක 1 growth rate බෙදීම ROIC නෙමෙයි. දැන් 1 growth rate බෙදීම RONIC. මොකද incremental capital නැත්නම් net investment එකම තමයි හොයන්නේ. හරිනේ. ඒතර ඔය තියෙන අතරම value creation වල දෙවෙනි part එක වැදගත්ම part එක. මේක තියෙන දේවල්ම තමයි ඉස්සරහදී ඊළඟ ලෙසන්ස් වල කතා කරන්නේ. ඒ පාඩම උතනින් ඉවරයි.